අරින මල් කිනිති සත්සියත් යහ පැතුම් වඩම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොදයි ආයිබෝවන් ජයග්‍රහී සුබ දැසනක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ ඕනම කෙනෙක්ට ගෙයක් හදන්න පුළුවන් සාමාන්‍ය අයුරින් හරි හිතලා ගෙයක් හදන්න පුළුවන් හැබැයි ඒකේ සුන්දර නිවසක් වසන්න පුළුවන් සුන්දර ආදරේ පිරුණු කැදැල්ලක් බවට පත් කරන්නේ ආදරණීය කාන්තාව එහෙම නැත්නම් මේ බලාගෙන ඉන්න ආදරණීය ගෘහණියන් ඔබ සියලුම දෙනා අපි ආදරෙන් පිළිගන්නවා අදත් මේ සුන්දර බ්‍රහස්පතින්දාවේ පිනිවියනට දැන් මේ ගෙයක් හදනවා කියලා කිව්වහම මේක මෙහෙම වචනෙන් කිව්වට සරල දෙයක්ද? එහෙම නෑ. මේ ගැන හිතන්න බොහෝ කාරණා බොහෝමයක් තිබෙනවා. ඒ නිවසක් හදලා කාලාන්තරයක් ඔබේ සතුට සැනසුම ඔබේ මුදල් ඉතිරි කරගෙන නිවැරදි දැනුමත් එක්ක එකතු කරගෙන යන ගමනට අපි අත්වැලක් සපයනවා බ්‍රහස්පතින්දා පිනිවියන හරහා. ඉතින් අදත් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ ක්ෂේත්‍රයේ ඉන්න නවකයන්ට තමන්ගේ දැනුම ලබා දෙන ඒ වගේ මේ දැනුම හරහා මේ ක්ෂේත්‍රය වගේම ශ්‍රී ලංකාවේ අපේ ගෘහ නිර්මාණ ශිල්පයට දැවැන්ත මෙහෙවරක් කරන මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරලත් වාස්තු විද්‍යාඥ දමිද්ද සිල්වා මැතිතුමා අපි ආයුබෝවන් සුබ දැසනක් කියලා ඔබතුමාව පිළිගන්නවා. මේ බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයේ ඉහළට යන්න ඔබතුමා අත දෙනවා, ඒ දැනුම දෙනවා. අර අපි කියන්නේ අර තරප්පු පෙලක් හරියට ඒ නැගගෙන උඩට යනවා වගේ පඩියෙන් පඩි පෙලට මම මේ අටුවා ටිකක් ගියාගෙන ඉන්නේ. අපි පසුගිය සතියේ බොහොම වැදගත් දෙයක් කතා බහ කළා දමිද්ද සිල්වා මහත්මයා. මේ අපි දැන් නීති රීති පිළිබඳව කතා කර හිටියා මේ නිවසක් සෑදීම පිළිබඳව. ඒ අතරේ අපි පුංචි කාරණයකින් තව ටිකක් අපි ලබන සතියේ එකතු කරමු කියලා අද දවසට ගෙනාවා. මේ තරප්පු පෙලක් නිවැරදි ආකාරයෙන් සාදා ගැනීම සහ ඒ වගේම දැන් තරප්පු පෙලක් තියෙන දිශාවත් සමහරලාට දමිද්ද සිල්වා මහත්තයා වාස්තු විද්‍යාව අනුව සෑහෙන වැදගත්කමක් තිබෙනවා නේද නිවසේ ඉන්න උදවිය ගැන කතා කරද්දී. අපි කැමති ඒ ගැන වැඩිදුර විස්තර කතා කරන්න. ඔව් ධනුෂ්ක දැන් ගොඩක් වෙලාවට අපි නිවසක් නිර්මාණය කරද්දී සේවාදායකව හරිම අකමැති තුන්වෙනි තට්ටුවක් වගේ නිර්මාණය කරන්න. මොකද අපිට ගන්න පුළුවන් පර්චස් 6ක වගේ පොඩි ඉඩමක් වුණාට එතකොට ඒ අවශ්‍යතාවයන් ඔක්කොම දාද්දී සමහර වෙලාවට අපිට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකයි ෆස්ට් ෆ්ලෝ එකටයි අමතරව දෙවෙනි තට්ටුවකටත් යන්න වෙනවා. හැබැයි හැම වෙලෙම කියන එක තමයි අපිට පඩි නගින්න අමාරුයි. පඩි කම්ෆර්ටබල් නෑ. ඉතින් ඒක ඇත්ත. මොකද ඕනෙම කෙනෙක්ගේ කකුලකට දැන් අපි ගත්තොත් එහෙම කකුලක් උස්සන්න පුළුවන් ප්‍රමාණය එතකොට යටිපතුලක තියෙන දිග ප්‍රමාණය ඒව හරහා අපිට පඩියක උස පළල කියන දේ නිර්මාණයකදී බලපානවා. ඒකම ඔයා තව වැදගත් ප්‍රශ්නයක් ඇහුවා දිශාව බලපානවාද කියලා. ඔව්. දැන් සමහර වෙලාවට වරලත් වාස්තු විද්‍යාඥයෝ හැටියට අපි ඒක ගැන එච්චර කන්සිඩර් කරන්නේ නැහැ. ඒ වුණාට මම හිතනවා ඔව්. අපි සාමාන්‍යයෙන් වාස්තු විද්‍යාව අනුවත් දක්ෂිනාවෘත්තව ඒ කියන්නේ ක්ලොක්වයිස් පඩිපෙලක් තිබ්බොත් තමයි ඒ ගෙදරට හොඳයි කියලා කියන්නේ. ඉතින් ඒ පඩිපෙල ගනිද්දී උනත් සමහර දේවල් වලදී අපි කතා කරනවා අත්වැල කියන එක. ඒ කියන්නේ රේලින් එක. රේලින් එක උනත් සමහර තැන්වලදී සමහර අපි ඒ කියන්නේ ප්‍රමිතියට අනුව ඒකට අවශ්‍යතාවය අනුව කරේ නැත්නම් අපිට ඒ උස ප්‍රමාණය නැත්නම් හරි අන්කම්ෆර්ටබල් වෙනවා. සමහර පොත් ගොඩක් වෙලාවට ලියවිලා තියෙන්නේ ලංකාවට කේට කරන විදියට නෙමෙයි. මොකද යුරෝපයේ තියෙන කකුල් වලට නැත්නම් පුද්ගලයෙක්ගේ උස පළල ඒව අනුව තමයි සමහර ඒගොල්ලෝ පොත්වල දේවල් ලියවිලා තියෙන්නේ. හැබැයි ඒක අපේ ඒ කියන්නේ අපේ පුද්ගලයෙක් ගත්තම ලංකාවේ ඉන්න කෙනෙක්ගේ උස මට්ටම ඒ මිනිස්යාගේ පළල එතකොට කකුලේ දිග ප්‍රමාණය ඒ අනුව තමයි අපි ඒක ලෝකලයිස් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ආසියාතික පුද්ගලයන් මම හිතන්නේ බටහිර වගේ නෙමෙයි ටිකක් විතර ශරීර හැඩින් මම හිතන්නේ ටිකක් පොඩයි. ඒක ඇත්ත. අපිට මම හිතන්නේ නිෂ්පාදක කණ්ඩායමට අපිට මේ ඡායාරූප කීපයකුත් ඇති අපිට පෙන්වන්නේ ඒවත් එකම කතා බහ කරන්නත් අපිට අවස්ථාව ලැබෙවි මේ පිළිබඳව. දැන් මේ පළමු ඡායාරූපය දමිද්ද සිල්වා මහත්මයා පැහැදිලි කළොත් දැන් උතන අපේ තියෙනවා ධනුෂ්ක උඩ පෙන්නලා තියෙනවා ට්‍රෙඩ් එකයි රයිසර් එකයි කියලා. ඒ කියන්නේ T කියලා එකයි උසට තියෙනවා R කියලා ගහලා. ඒකෙන් අපි පෙන්වන්න හදන්නේ පළල කොච්චරද උස කොච්චරද කියලා. ඒකට ඇත්තටම සමීකරණ හිටන් තියෙනවා. හැබැයි ඉතින් මම ගොඩක් ගෙවල් කරන පුද්ගලයෙක් හැටියට මම යන ප්‍රමිතියක් තියෙනවා
පඩියේ පළල කොච්චරද උස කොච්චරද කියන එක. දැන් අතන අපේ ඔය පින්තූරේ පෙන්නනවා W කියලා එකක්. ඒ W කියන්නේ පඩියක පළල කියන ප්‍රමාණය. ඇත්තටම සාමාන්‍යයෙන් නේවාසික තැනක නම් ඒක අඩුම ගානේ අඩි 3ක්වත් තියෙන්න ඕනේ. අපි කමර්ෂල් බිල්ඩින් එකක් වගේ එකක් පාවිච්චි කරනවා නම් ඒක අඩි 4ක්වත් වෙන්න ඕනේ. එතකොට ඊට පල්ලෙහා තියෙන්නේ අත්වල ගැන. එතකොට ඒකේ දාලා තියෙන්නේ 0.9 මීටර් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් ගාන තමයි අඩි 3ක් කියන එක අත්වලක උස තියෙන්න ඕනේ. හැබැයි දැන් අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට පෑන්ට්‍රි එකක් ඩිසයින් කරද්දී ගෙදර ගෘහණිය උස නැත්තම් අපේ තියෙනවා අඟල් 32යි 34යි වගේ ගානක්. ඒක තමයි ස්ටෑන්ඩඩ් ගාන පෑන්ට්‍රි টොප් එක උස ගන්න එක. හැබැයි එතන ගෘහණිය උස නම් සමහර වෙලාවට ඒක 34 35 වෙන්න පුළුවන්. අර ගෘහණිය උස මදි නම් අපි සමහර වෙලාවට 32 නුත් තව චුට්ටක් අඩු කරනවා. මොකද ඒ වැඩ කරන මිනිස්සයාගේ පහසුව කියන එක තමයි අදාළ වෙන්නේ. අනිවාර්යයෙන් දමිසුල් මහත්මයා දැන් සමහරවිට නිවසේ නිතරම පඩි පෙළ නගිනවා නම් සමහරුන්ට මේ නිවැරදි මිම්මට හදලා තිබුණ නැත්නම් නීති රීති වලට අනුව මම හිතන්නේ වෙනම ලෙඩ රෝග තමන්ගේ හැදෙන්න පුළුවන් නේද? ශරීරය ඇතුලේ මේ දේවල් මේ කකුල් පාවිච්චි කිරීම, ඇඟ පාවිච්චි කිරීමත් එක්ක ඒ වගේම දැන් මේ ආනතිය ගත්තොත් එහෙම ඒ සඳහාත් මේ යම් උසත් සමග පඩි පෙළේ මෙච්චර පඩි ප්‍රමාණයක් එන්නේ යම් මෙච්චර ආනතියකින් වගේ මේක නිර්මාණය වෙන්න ඕනි කියලා ඒ නීතිය තුල තියෙනවද? ඔව් ඒ තැනදී දැන් මම කරන එකේදී මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ පඩියක පළල අඟල් 10ක් පඩියක උස අඟල් 6ක් කියන එක. ඒක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ගොඩක් කම්ෆර්ටබල් පඩි පෙළක් වෙනවා. අර වගේ සමහර වෙලාවට අපි කරන ලොකු වැරද්දක් තමයි පඩි සයිස් කරන් එනවනේ. ඒ කියන්නේ අපි දෙනවා දැන් මේ පෙන්වන්නේ එක විදියක සමහර සේවාදායකයෝ අපෙන් ඉල්ලනවා මේ වගේ පඩි පෙළවල්. ඒ කියන්නේ ගොඩක් මොඩර්න් ටයිප් එකේ පඩි පෙළවල්. හැබැයි මේ වගේ හොඳ නරක කියන දෙකම තියෙනවා. දැන් ඕගොල්ලන්ට බැලුවොත් එහෙම පඩි අස්සෙන් ඇතුළ පේනවා. ඒකෝට ඇත්තටම මේක පඩි පෙළකට වැඩිය ස්කල්ප්චර් එකක් වගේ තමයි පේන්න ගන්නේ. හැබැයි ඉතින් ඒව නිර්මාණය කරද්දී උනත් අපිට බෑ අර නීති රීති වලට පිටින් ගිහිල්ලා ඕක නිර්මාණය කරන්න බෑ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන එක මම හිතන්නේ අත්‍යවශ්‍යයි කියලා. හොඳයි අපි මේ පඩි පෙළක් පිළිබඳව වැඩිදුර වැඩි විස්තර කතා බහ කරා වගේම මම කැමතියි දැන් හැබැයි මේකේ තවත් පරතරයට ගිහලා කතා කරනවා නම් මම හිතන්නේ නීති රීති ගොඩාක් තියෙනවා. හැබැයි මේ වගේ සාකච්ඡාවක අපි කැමතියි ටිකක් මේ ගැන මේ ඔබට දැනගත යුතුම කාරණා කතා බහ කරන්න. ඉතින් අනතුරු දම්සිල් මහත්මයා අද කැමතියි මම ඔබේ අවධානය යොමු කරන තවත් වෙනත් මාතෘකාවකට. දැන් සාමාන්‍ය නිවසක් හැදුවට පස්සේ සමහරුන්ට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපි සමහරලාවට දකිනවා මේ නිවසේ යම් යම් තැන් කාලයක් යනකොට පොඩි ඉරිතැලීම් වගේ දේවල් තියෙනවා. සමහරු සෑහෙන්න බය වෙනවා මේ සඳහා මොකද්ද මේ වෙන්න යන්නේ කතා කරලා හදපු කොන්ට්‍රැක්ටරට බයිනවා මොකද්ද මේ හදලා තියෙන්නේ කියලා. දැන් මේකෙදි අපි මොකද්ද ගන්න ඕන ක්‍රියාමාර්ග මේ වගේ බයවීම සිදු කරන්න ඕනේද නැත්නම් නිකන් ඉන්න එකද මොකද්ද කරන්න ඕනේ? ඔබ මොකද කියන්නේ? මම ධනුෂ්ක කියනවා ටිකක් බය වුණාට කමක් නැහැ කියලා. ඔව් මොකද සමහර දේවල් සිද්ධ වෙනවා. දැන් අපි මං හිතන්නේ රූපරාපු හරහත් බලන්න පුළුවන් වෙයි. හිටපු හැටියේ දැන් තියෙන අලුත්ම එකක් තමයි උදේ පාන්දරට එහෙම සේවාදායකයෝ කෝල් කරලා කියනවා ඊයේ රෑ එකපාරට දැන් මේක ගත්තොත් එහෙම අපි ෆවුන්ඩේෂන් එක. ෆවුන්ඩේෂන් එකේ මෙහෙම ඉරිතැලීම් තියෙන්න පුළුවන්. හැබැයි මේව සැලකිලිමත් නොවී ඉන්න පුළුවන් දේවල් නෙමෙයි. මම මේකෙන් කියන්නේ බය වෙන්න. හැබැයි මේවා හරි ගස්සන්න බැරි දේවල් නෙමෙයි. හැබැයි මේ පේනවනේ ඔයගොල්ලන්ට දැන් මූලිකව ඕනෙම ගහක මුල වගේ ඕනෙම ගේක බිල්ඩින් එක ෆවුන්ඩේෂන් එකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒක හරියට වැටිලා නැත්නම් බිල්ඩිමට වෙන්න තියෙන හානිය උපරිමයි. ඉතින් ඒක ගැන වද වෙන එක අත්‍යවශ්‍යයි. සමහර වෙලාවට වෙන එකක් තමයි අපි ඒක ගැන දැන් පොළව ගැන හිතන්නේ නැහැ. සමහර වෙලාවට වගුරු මේ පේන්නේ තව එකක්. ඒ කියන්නේ දැන් බිත්තියක් බැඳගෙන යද්දි සමහර ක්‍රැක්ස් තියෙනවා ඒව ස්ට්‍රක්චරල් ක්‍රැක්ස් නෙමෙයි. ඒ ගැන ලොකුවට වද වෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ වගේ ක්‍රැක් එකක් ආවොත් එහෙම ඔව් තමුන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද තමුන්ගේ ගෙදර තමුන්ගේ අයිති ගේ වුණාට ඒ හරහා පිට ගෙදරකට ඒකෙන් හානියක් වුණොත් තමුන්ට ඒව ඔක්කොම ගෙවීම් සිද්ධ කරන්න වෙනවා. මොකද අපිට අපේ ගේ ගැන වද වෙනවා වගේම අනිත් අයට තියෙන ප්‍රැක්ටිකල් ඉෂුස් ගැන කතා කරනවා. මේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම ජනේලයක්. ජනේලයක් දාද්දි ජනේලේ උඩ අපි කතා කරනවා ලින්ටල් එකක් දානවා. කොන්ක්‍රීට් කෑල්ලක් දානවා නැත්නම් වෙන විදි තියෙනවා. ඉතින් ඒව හරියට කෙරුම් නැති වුණාට පස්සේ තමයි මේ වගේ දේවල් වෙන්නේ. මේවා ඉතින් ඇත්තටම පොඩ්ඩක් කලබල වෙලා ඒවට අවශ්‍ය පිළියම් ගන්න එක මම හිතන්නේ අත්‍යවශ්‍ය දෙයක් කියලා. අනිවාර්යයෙන් මම හිතන්නේ මේ ශීක්‍රේ පළපුරුදු ප්‍රවීණෙක්ගේ දැනුමත් එක්ක මේ තමන්ගේ නිවස නිර්මාණය කරගෙන ඉතාමත් වැදගත් වෙනවා. මේ තියෙන්නේත් මම හිතන්නේ ඒ වගේම ප්‍රශ්නයක් වෙච්ච සහ මේ දාලා තියෙන කම්බි වලත් ඉදිරියට එළියට ඇවිල්ලා පේන
අවස්ථාවක්. මෙතැන්දි ධනුෂ්ක වැදගත් එකක් තමයි දැන් මෙහෙම කම්බි දිරලා තියෙනවා කියන්නේ සෑහෙන්න වද වෙන්න ඕනේ අවශ්‍ය. මොකද ඔయిత ඊළඟ ස්ටෙප් එක කියන්නේ ওই ස්ලැබ් එක කඩාගෙන වැටෙනවා කියන එක. සමහර වෙලාවට ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් දෙන්න ඇති අඟල් 6ක නැත්නම් ඒ අවශ්‍යතාවය අනුව අවශ්‍ය ඝනකමත් එක්ක කම්බි ප්‍රමාණය. හැබැයි වැඩේ කරගෙන යද්දී අපේ සේවාදායකයෝ බාසුන් නැහෙත් එක්කනේ ගොඩක් වැඩ කරන්නේ. බාසුන් නැහැ කියන නෑ මහත්තයා ඔතනදී අඟල් 7ක 6ක ස්ලැබ් එකක් ඕනේ නෑ. අපිට ඔතන අඟල් 4ක දැම්මුත් ඇති. කම්බි ඔය ප්‍රමාණය අවශ්‍ය නැහැ. අපි මේ වගේ කම්බි ප්‍රමාණය අඩු කරලා කරමුයි කියන. ඉතින් ඒ ඇත්තටම අපි වරලත් වාස්තු විද්‍යාඥයෙක් වගේම වරලත් ඉංජිනේර කෙනෙක්ව පාවිච්චි කරන්නේ ඒ පුද්ගලයාගේ දැනුම පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ දේවල් වලදී පොඩි දේවල් වලින් වියදම අඩු කරගන්න උත්සාහ කිරීම හරහා තමුන්ට අන්තිමට සිද්ධ වෙන්නේ ලොකු පාඩුවක්. අනිවාර්යෙන් දැන් සමහරු තමන් හදන්නේ මේ ගොඩනැගිල්ල ආරම්භයේදී වෙනත් කටයුත්තකට. හැබැයි අවසානයේදී මේක සමහරලාට බදු දීමක් හරි යම්කිසි ඒ වගේ අවස්ථාවක දෙන්නේ තවත් කටයුත්තකට. දැන් මේ දේ අතර පරස්පරයක් හින්දා මේ ගොඩනැගිලි කඩා වැටීමටත් ඒ සම්බන්ධයක් තියෙනව නේද? ඇත්තටම මම හිතන්නේ මේ කාලෙට ගැළපෙන ප්‍රශ්නයක් ධනුෂ්ක මගෙන් ඇහුවේ. දැන් නීති රීති ගැන අපි මෙච්චර කල් කතා කරා. නීති රීති වලට අනුව වුණත් අපි බිල්ඩිමක් ගත්තොත් එහෙම ඔෆිස් එකක් හැටියට නිර්මාණය කරලා ඒ ඔෆිස් එක අපිට කීයටවත් බෑ වෙන කර්තව්‍යයකට පාවිච්චි කරන්න. මූලිකව අපිට සිද්ධ වෙනවා ඒ අදාළ ප්‍රාදේශීය සභාව හරි නගර සභාවෙන් හරි ඒකට අප්‍රූවල් එක ගන්න. ඊටත් අමතරව තමුන්ට සිද්ධ වෙනවා ඒක නිර්මාණය කරපු ඉංජිනියර් ආකිටෙක්ව හම්බු වෙලා මේ කරලා තියෙන බිල්ඩිම මේ විනිං ප්‍රයෝජනයකට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න. මොකද ඒ හරහා තමයි සමහර වෙලාවට බිල්ඩින් කඩාගෙන වැටෙන්නේ. මොකද අපි බිල්ඩින් එක කතා කරනවා ඩෙඩ් ලෝඩ් එකක් කියලා. ඩෙඩ් ලෝඩ් එකක් කියන්නේ ස්ට්‍රක්චර් එක, එතකොට කොලම්, බීම්, වහල ඒ හැමදේම තියෙන බලය තමයි අපි කතා කරන්නේ ඩෙඩ් ලෝඩ් එක කියලා. ලයිව් ලෝඩ් එකක් කියලා අපි කතා කරන්නේ ගෘහ භාණ්ඩ, එතකොට පුද්ගලයෝ, ඔය අපි කම්පියුටර්ස් තියෙන්න පුළුවන්, ඒ මැෂින්ස් තියෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඉතින් ඒව වරලත් ඉංජිනේර කෙනෙක් ඒව කැල්කුලේට් කරලා තමයි කරලා තියෙන්නේ. අනිවාර්යෙන් දවිත් මහත්මයා අපි මේ ගැන තවදුරටත් කතා බහ කරමු. මොකද මේක ඉතාමත්ම වර්තමානයේ කතා බහ කරන ඕන ප්‍රශ්නයක් ඉඳලා අපි වෙලාවත් බලලා කෙටි විරාමයක් ලබාගෙන නැවතත් සම්බන්ධ වෙමු පාත් එක්ක. එක් අදහසකින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කරලා පස්සේ කාලෙක 10ක් 15ක් ඉන්න හදපු ගොඩනැගිල්ලකට උත්සව ශාලාවක් වගේ 100ක් 200ක් ඉන්න තැනකට බදු දීලා ඒ වගේ දෙයක් කරොත් එහෙම ඔබ කොයිතරම් මේ මිනිස් ජීවිත අවදානමක හෙළනවද කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්නේ. මේ වගේ අවාසනාවන්ත සිදුවීම් මෙහෙම අපිට මෑත කාලේනම අහන්නත් දකින්නත් ලැබුණා විවිධ ප්‍රදේශවල මේ ගොඩනැගිලි කඩා වැටීම් පිළිබඳව කතා බහ කරද්දී. අපි දවිත් මහත්මයා අපි ඒ ගැනයි මේ තවත් කතා බහ කරගෙන ඔබතුමා විශේෂයෙන් පැහැදිලි කළා මේ අපි දකින මේ භාණ්ඩවල තියෙන ඒ බර ඒ සියල්ල එක්ක කොහොමද මේ ගණනය කිරීම සිද්ධ කරන්න කියන කාරණේ. දැන් ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් ගොඩක් සේවාදායකයෝ හිතනවා වරලත් වාස්තු විද්‍යාඥයෙක් ගාවට යන එක, චාටර්ඩ් ඒ වගේ ඉංජිනේර කෙනෙක් ගාවට යන එක ඇත්තටම ප්‍රොජෙක්ට් එකේ වියදම වැඩි වෙනවා කියලා. මොකද ඒගොල්ලෝ ඕවර් ඩිසයින් කරනවා කියලා. ඇත්තටම එතන ඕවර් ඩිසයින් කිරිල්ලක් නෙමෙයි කරන්නේ. මොකද ඒ අපිට තියෙනවා අපේ ඉන්ස්ටිටියුට් එකට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. සමාජයට වගකීමක් තියෙනවා. ඒ වගේම ඉන්ස්ටිටියුට් එකට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ අපි අතින් වැරද්දක් වුණොත් අපේ ලයිසන් එක කැන්සල් කරන්න පුළුවන්. ඉතින් එතනදී අපි නිර්මාණයක් කරද්දී අපි දැනගන්න ඕනේ ඒක ඉකොනොමිකල් ඩිසයින් එකක් කරන්න. ඒ වගේම හැමෝම ඒ කියන්නේ සේවාදායකයේ අයිති පුද්ගලයාට අමතරව සමාජයටත් අපෙන් කාරණාවක් සිද්ධ වෙන්න ඕනේ. දැන් ගත්තොත් ධනුෂ්ක සමහර වෙලාවට අපි නිර්මාණයක් කරද්දී සමහර සේවාදායකයෝ ඉන්නවා නෑ නීති රීති ගැන වද වෙන්න එපා. මට මෙතන ඕනේ තට්ටු 5ක බිල්ඩිමක්. හැබැයි ඒ ප්‍රදේශයේ නීති රීති වලට අනුව අපි කතා කරන සෝන් කරලා තියෙනවා කියලා. එතන යන්න පුළුවන් තට්ටු 3ක බිල්ඩිමක් විතරයි. නැත්නම් තට්ටු 4ක් තමයි උපරිම. නෑ මට තට්ටු 5ක බිල්ඩිමක්. ඒව ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ අපි කවමදාවත් කතා කරන්නේ නෑනේ ධනුෂ්ක නගර නිර්මාණය ගැන. අපි කතා කරන්නේ අපේ ගේ ගැන. නැත්නම් අපි ඉන්නේ කාමරේන කාමරේ පිරිසිදුකම ගැන විතරයි අපි වද වෙන්නේ, ගේ ගැනවත් වද වෙන්නේ. ඉතින් එහෙම වද වෙන්නේ නැති අපි නගරයේ තියෙන
ලස්සන ගැන කතා කරන්නේ නේ. ඉතින් ඒ ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද එයා ෆ්ලෝ එක කියන්නේ ආලෝකයේ වාතාශ්‍රයේ බිල්ඩින් ඇතුළට එන්නේ. ඒතකොට අපි කතා කරනවා ස්කයි ලයින් එකක් කියලා බිල්ඩින් මූද ගත්තොත් මූදත් එක ගත්තම ඊළඟට තියෙන්න ඕනේ උස කොච්චරද ඊළඟට තියෙන්න ඕනේ බිල්ඩින් වල උස කොච්චරද ඒ වගේ දේවල් නගර නිර්මාණයත් එක්ක කියලා තියෙනවා. ඒතකොට ඒ හරහා තමයි නීති රීති හැදිලා තියෙන්නේ. ඉතින් ඒවට අහුම්කම් දෙන එක මං හිතන්නේ අපි හැමෝගෙම වගකීමක්. අනිවාර්යෙන් අපි මේ චාරුප කීපයක් එහෙමත් තියෙනවා. ඒ වගේ අවාසනාවන්ත විදිහට සමහරලාට තමන් නිර්මාණය කරගත්තු දේවල් කඩා වැටීම දැසින් දකින්න සිද්ධ වුණ අවස්ථා එහෙමත් තියෙනවා ඇති. මේ නීති රීති වලට අනුකූලව ඔබ ඒ ක්‍රියා කරපු නැති හින්දා දැන් මේ තියෙන්නේ ඒ වගේ නිර්මාණයක් මම හිතන්නේ ලංකාවේද නැත්නම් විදේශ රටකද මේක ලංකාවේ ඇත්තටම මෙහෙම ගෙවල් වලට වෙනවා අඩුයි. මොකද එතනදී යම් කිසි ප්‍රමිතියකට දේවල් සිද්ධ වෙන නිසා. හැබැයි මේ පිට රටවල් වල ওই වගේ දේවල් වෙනවා. හැබැයි දැන් ලංකාවේ ටික ටික ඇත්තටම ගත්තොත් එහෙම ප්‍රමිතිය ගත්තම අපි එතනදී කතා කරන්න ඕනේ වැඩ කරන බාසුන්නෑ කෙනෙක්ගේ ඒ අයගේ තියෙන හැකියාව කියන එක. සමහර වෙලාවට අපි හිතනවා ඒක එහෙම කියන එකත් වැරදි. අර බඩු දීපු පුද්ගලයා අවුරුදු 2-3ක් මේ තියෙන්නේ සම්පූර්ණ බිල්ඩිමක් එහෙමම බිමට කඩාගෙන වැටෙනවා. සමහර වෙලාවට මේක අපි නොදැනුවත්ව ඔතන ක්‍රැක්ස් ගිහිල්ලා එක සැරේම ඒ කියන්නේ එක රාත්‍රියක ඕක කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒතකොට කී දෙනෙක් නැති වෙනවද දැන් මං හිතන්නේ අපේ ඔය උඩරට පැත්තක මේ ළඟදී ඒ වගේ බිල්ඩිමක් කඩාගෙන වැටුණා. සමහර වෙලාවට සේවාදායකයෙක් කොයිම වෙලාවකවත් හිතන්නේ නැතුව ඇති ඔය වගේ දෙයක් සිද්ධ වෙයි කියලා ඒ පුද්ගලයාව හරියට දැනුවත් කරලා තිබ්බනම් ඒ පුද්ගලයා ඒ වගේ දෙයක් නොකර ඉන්න තියුණා. මොකද දැන් ධනුෂ්ක හොඳ වචනයක් පාවිච්චි කරා කැදැල්ල කියලා. ගෙයක් කියන්නේ කැදැල්ලක් කියලා. මම ඔයිට ඉස්සෙල්ලත් කිව්වා ගෙදරක් නිවසක් කියන්නේ එකක් නිවහනක් කැදැල්ලක් කියන්නේ ඊට වැඩිය කට්ටිය පවුලක් ජීවත් වෙන එතන තමයි අපිට රිලැක්ස් කරන්න පුළුවන් තැන. ඉතින් ගියක් හදද්දි මං කීයටවත් හිතන්නේ සේවාදායකෙක් වැරදි විදි පාවිච්චි කරයි කියලා තමුන්ගේ නිවහන කියන තැනදී. එතනදී ඒ පුද්ගලයාව වැරදි විදියට දැනුවත් කිරීම හරහා තමයි ඕක සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ දමිත් මහත්මයා අපි නිවසක් හදන්න මුලින් අපි හිතමු අලුතින්ම නිවසක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අපි මේ තෝරා ගැනීම සිදු කරද්දී ඔබ මෙන්න මේ දේ ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න මේ කියන කාරණේ අපි පොඩ්ඩක් ඔබට කියන්න පුළුවන්ද මේ ඉඩමක් තෝරා ගැනීමේදී සමහරු අපි දකිනවා වකුරු බිම් ගොඩ කරලා පස්පුරෝලා විකුණපු අවස්ථා ඒවා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒව ගැනදී මොන වගේ උපදෙස්ද ඔබ සාමාන්‍යයෙන් ඔබේ සේවාදායකයන්ට එහෙම දෙන්නේ මේ වගේ කාරණාවල? දැන් සේවාදායක සමහර වෙලාවට රැවටෙන වෙලාවල් තියෙනවා. ඒ ප්‍රදේශයේ අපි ගත්තොත් එහෙම ඉඩම් වල වටිනාකම උදාහරණයක් හැටියට ලක්ෂ 3ක් කියලා ගමුකෝ. හිටපු හැටි සේවාදායකයෙකුට ඉඩමක් හම්බ වෙනවා ලක්ෂයකට. එතකොට ඇත්තටම දැන් මේ කාලේ මුදල් කියන එක ගැන අපි හැමෝම වද වෙනවා. එතකොට ලක්ෂ 3 යන එක 3න් එහෙකට අඩු වෙලා ලක්ෂයකට හම්බ වෙනවා නම් අපි හැමෝම කැමති ගන්න. හැබැයි එතනදී ඇයි ඒක ලක්ෂයට යන්නේ කියන එක ගැන වද වෙන්න ඕන. එකක් තියෙනවා නීති රීති වලට අනුව. මොකද සමහර වෙලාවට අපි දන්නේම නැහැ උඩින් හයි ටෙන්ෂන් ලයින් එකක් යනවා. එතකොට එතන තමුන් කැමති වුණත් නැතත් යන්න පුළුවන් තට්ටු ගණන තීරණය වෙලා ඉවරයි. එතකොට පාරවල් 2-3ක් තියෙනවා. එතකොට ඒ හරහා තමුන් පර්චස් 20ක් ගත්තත් දැන් මට ඊආපෝ බිල්ඩිමක් තියෙනවා. එතන පර්චස් 20 ගානක තියෙන ඉඩමක අපිට පර්චස් 4කට වැඩි පාවිච්චි කරන්න බෑ නිර්මාණය සඳහා. මොකද නීති රීති හරහා. ඒ එක්කම වැදගත්ම දෙයක් තමයි දැන් කාලේ අර තනුෂ්ක කිව්වා වගේ තියෙන ඉඩම් ගොඩ කරනවා. ඒ කියන්නේ වගුරු බිම ගොඩ කරනවා. ඒව කරාට පස්සේ පොළොවේ තියෙන වෝටර් ටේබල් එක උඩට යනවා. අනිත් එක වගුරු බිමක යන ෆවුන්ඩේෂන් එකේ කොස්ට් එකයි අපි ගත්තොත් එහෙම කබොක් පොළොවක යන කොස්ට් එකයි ගත්තොත් එහෙම එකකට එකක් වෙනස්. සම්පූර්ණයෙන් වෙනස්. අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් මේ ඔබ දැනගත යුතුම කාරණා පිළිබඳ පුංචි විශ්ලේෂණයක් නැවතත් අහමු. දැනගෙන ඉඩමක් ගන්න, දැනගෙන නිවසක් හදන්න එක පාරටම දැම්මහම මේ වගේ විශාල අඩු කිරීමක් ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණා තියෙනවා. මොකද ඔබයි මේ හම්බ කරන මුදල් වේදම් කරන්නේ. අපිට අවසාන මිනිත්තු 2 විතර හම්බෙලා තින්නේ දමිත් මහත්මයා. අපි ලබන සතියේට අපි බලාපොරොත්තුවක් දෙමු මේ කාරණා ගොන්නත් එකතු කරගෙන අපි කතා කරන්න යන දේ ගැන. ඔව්.
ධනුෂ්ක අපිට පුළුවන් දැන් අපි සාරාංශගත කරලා තමයි අද කතා කරේ ෆවුන්ඩේෂන් එකක්. එතකොට තෙතමනේ උරණ එකක්, දොර ජනෙල් වලට තියෙන ඩැමේජස්. ඒවා ඉන් ඩීටේල් අපිට කතා කරන්න පුළුවන් කොයි විදියටද කවුද ඒකේ වගකීම බාර ගන්න ඕනේ, මොන අඩුපාඩුකම්ද වෙලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට පොඩි දෙයක් අපිට කරන්න බැරි වෙච්ච නිසා මහා ලොකු විනාශයක් වෙන්න පුළුවන්. නිකන් අසනීපයක වගේ මුලින්ම ඒකට බෙහෙත් ටිකක් ගත්තා නම් පහුවෙලා අපිට ලොකු ඔපරේෂන් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒව මම හිතන්නේ අපේ සේවාදායකයන්ව බොහොම කෙටි විදියකට දැනුවත් කරන්න පුළුවන් අපිට. සමහරවිට මේ අපි දැකලා තිනවා එහා ගෙදර නිවසක් හදනවා නම් මෙහා ගෙදර දොරවල් එහෙම ටිකක් වැහෙන්නේ තද වෙලා වගේ තියෙනවා. අපි සමහරවිට බලනවා මොකද්ද මේ අපේ ගෙදර ප්‍රශ්නයක් එහෙම ඇවිල්ලාද කියලා. ඇත්තටම මෙහි බලපෑමක් තියෙනවද මම ඇත්තටම තියෙනවා. මොකද එතනදී නීති රීති වලට අනුව දැන් අපාර්ට්මන්ට් බිල්ඩින් එකක් යද්දී අපිට කියනවා මෙච්චර මීටර් ප්‍රමාණයක් අනිත් බිල්ඩිමත් එක්ක ඉඩ තියන්න කියලා. මොකද තමුන්ගේ බිල්ඩිම හරහා අනුන්ගේ බිල්ඩිමක එක ක්‍රැක් එකක් ගියත් ඒක ගෙවීම, ඒක රෙක්ටිෆයි කරන එක, ඒක හදන එක මේ කරන පුද්ගලයාගේ වගකීමක්. ඒ සඳහා යම් ඒ කියන්නේ තාක්ෂණිකව අපි නිවසක් හදන විදිය පිළිබඳව ඇත්තටම ඔබලා මේ වාස්තු විද්‍යාඥයන් හරහා දැනුමක් ලැබෙනවද සේවාදායකයන්ට? අනිවාර්යයෙන්. මෙන්න මේ කාරණා සැලකිලිමත් වෙන්න කියන දෙයට. අපි ඩිසයින් එකක් කරද්දී ඒ හැමදේම සේවාදායකය කියන පුද්ගලයා වරලත් වාස්තු විද්‍යාඥයෙක් හරි චාටර්ඩ් ඉංජිනේර කෙනෙක් ගාවට යන්නේ ඒ ගැන දැනුමක් අඩු නිසානේ. ඒතකොට වරලත් වාස්තු විද්‍යාඥයයි ඒ ඉංජිනේරයි ඒ කට්ටියම ටීම් එකම දැනගන්න ඕනේ සේවාදායකයව හරියට දැනුවත් කරන්න. සේවාදායක ටෙක්නිකල් දැනුමක් තියෙන්න අවශ්‍ය නැහැ. ඒක නිසා තමයි අර වගේ පුද්ගලයන්ව හයර් කරන්නේ. එතකොට ඒ දැනුවත් කිරීම අපිට හරියට කෙරුණේ නැත්නම් තමයි සේවාදායකය බාසුන් නැත් එක්ක එකතු වෙලා තමුන්ට අවශ්‍ය දේවල් සිද්ධ කරන්න උත්සාහ කරන්නේ. ඔබට මේ දැනුම අපි පිනිවෙනෙන් ලබා දෙන්නේ ඔබේ මුදල් සුරක්ෂිත කරන්න. ඔබේ සිහින නිවහන හදද්දී, සිහින කැදැල්ල නිර්මාණය කරද්දී ඒ ඔබ වියදම් කරන මුදලට සරිලන නියමාකාරී නියමිත ප්‍රමිතියට මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගේ දැනුම ඔබ වෙත ළඟා කරන්න. අපි මොරටු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරලත් වාස්තු විද්‍යාඥ දමිත සිල්වා මහත්මයාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට ආයුබෝවන් කියලා සමුදෙනවා. ලබන සතියේදීත් අපි මේ වගේම විශේෂ කාරණා කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනුයි ඉන්නේ. ඉතින් අපි ආරාධනා කරන ඔබට පිනිවෙන සමගින් රැඳෙන්න ස්වාධීන රූපවාහිනිය ඔබේ පවුලේ නාලිකාව සමගින් රැඳිලා ඉන්න අද දවස පුරාම. ඇහැ අරින මල් කිනිති සත්සියක් යහ පැතුම් වනම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත් පෙන් පොදයි